අයිවන්දරුනේ අද අපි අවකලනයේ යටතේ වටිනාම කොටස අද කතා කරන්නේ බලාපොරොත්තු. ඉතින් ඒ දරුවෝ අවකලනයේ යෙදීම් කියන කොටස මේක අනුස්සගත සිවිල ගොඩාක් වැදගත් වෙනවා. මොකද අවකලනයේ ගැටළු වලදී ගොඩාක් ගැටළු වෙන්නේ මේ කොටස. අවකලනයේ යෙදීම් ගැන කතා කරනකොට මේකට ආස වෙනවා. මොකද මේක ප්‍රායෝගිකව ගොඩාක් ප්‍රයෝජන උපන කොටසක් අවකලනයේ යටතේ. ඒ නිසා අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ දරුවෝ මේ අවකලනයේ අර්ථ දැක්වීමම තමයි මේ නැවත රූප සටහනකින් නිරූපණය කරලා තියෙන්නේ. ඔබ දන්නවා අවකලනයේ අර්ථ දක්වන්නේ සාධාරණ x අගයකට තමයි අවකලනයේ අර්ථ දක්වන්නේ. ඒ නිසා මේ මම ලකුණු කරලා තියෙනවා OXY කණ්ඩායම තලයේ මේ y සමාන fx කියන වක්‍රයක් සලකලා මේ වක්‍රය මත සාධාරණ ලක්ෂයක් තමයි මේ තෝරලා තියෙන p කියලා. ප්‍රයාගේ කණ්ඩායක x, දැන් අපිට ඕනේ මෙන්න මේ ලක්ෂයේදී අවකලනයේ අර්ථ දක්වන්න. ඒ සඳහා අපි කරන්නේ මේ x ගේ කුඩා අගයකින් වෙනස් කරනවා. මේ කුඩා බව පෙන්වන්න තමයි මේ ඩෙල්ටා ලකුණ දාලා තියෙන්නේ. x ගේ කුඩා අගයකින් වෙනස් බව පෙන්වන්න මේ ඩෙල්ටා x කියලා සංකේතයක් දාලා තියෙනවා. මේක ඩෙල්ටා වැඩි කිරීම x කියන එක නෙමෙයි. මේක කුඩා බව පෙන්වන්න පාවිච්චි කරන සංකේතය. ඒ මේක කොච්චර කුඩාද කියනවා බිඳුවට ආසන්න අගය. මේ ඩෙල්ටා x කියන්නේ බිඳුවට ආසන්න අගය. ඒ බිඳුවට ආසන්න අගයක් වුවහම හැබැයි මේක ධන උත්තරයක් වෙන්න පුළුවන්, ඍණ උත්තරයක් වෙන්න පුළුවන්. ඒ මේක ධන උත්තරයක් වුණොත් මේක තව ඉස්සරහට යනවා x අක්ෂයේ දිගේ. මේක ඍණ උත්තරයක් ආවොත් මේකට වඩා අඩු වගයක්. ඉතින් මේ ලක්ෂය පොඩ්ඩක් ඉස්සරහට ගෙනින කතාවක් වෙන්න පුළුවන්. නැත්නම් ආපස්සට යන කතාවක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අවස්ථා දෙකම මෙතන නිරූපණය වෙනවා. එතකොට මේ delta x ප්‍රමාණයකින් x වෙනස් වෙනකොට මේ y ගේ අගය ඒ අනුව කුඩා අගයකින් වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ වක්‍රය මත අලුත් ලක්ෂයක් දී වෙනවා. q කියන ලක්ෂය. ඒ q කියන ලක්ෂයට x කණ්ඩායමේ විදිහට එනවා x ධන delta x. y ගේ පොඩි වෙනසක් වෙනවා. ඒ වෙනස තමයි මේ පෙන්වන්නේ. මේ x අක්ෂයේ සමාන්තර රේඛාවක් යනකොට මේක y මේ ටිකක් y මෙන්න මේ ප්‍රමාණය y ගේ වැඩි වෙච්ච ප්‍රමාණය. දැන් ඩෙල්ටා y කියන්නේ ඊටාම කුඩා වූ අගයක්. ඒකට ආසන්න ඒකට අරු ඍණ උත්තරයක් වෙන්න පුළුවන්, ධන උත්තරයක් වෙන්න පුළුවන්. එහෙනම් මේ q කියන ලක්ෂයේ දැන් කණ්ඩායමක් විදිහට ලැබෙනවා. x ධන delta x, y ධන delta y. දැන් වක්‍රයක් මත ලක්ෂ දෙකක් තියෙනවා. මේ ලක්ෂ දෙක සමරේඛාවකින් යා කළා මේ x අක්ෂයේ මුල ගැහෙනවා දික් කළා තියෙනවා. අපි දන්නවා සමරේඛාවක අනුක්‍රමණය කියන්නේ ඒ සමරේඛාව x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ tan එක. x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ tan අගින් තමයි මේ සමරේඛාවේ අනුක්‍රමණය කියලා කියනවා. දැන් මේ සමරේඛාවට ඕන අපිට විශේෂ නමක් දෙන්න ඕන. මොකද මේ වක්‍රයක් මත ලක්ෂ දෙකක් ලකුණු කරපු යාකරපු රේඛාවක් නිසා ඔයගොල්ලෝ අහලා තියෙනවා මේකට කියනවා ජායක්. ඔයගොල්ලෝ අහලා තියෙන වෘත්තයක විතර නේද? වෘත්තයක ලක්ෂ දෙකක් යාකරපු රේඛාව ජායක් කියලා ඔයගොල්ලෝ කියනවා. සාමාන්‍ය පිළිදී ඉච්චරන ඔයගොල්ලන්ට හම්බු. නමුත් ඕනෑම වක්‍රයක් මත ලක්ෂ දෙකක් යාකරන රේඛාවට අපි කියන්නේ ජායක් කියලා. එහෙනම් මේ PQ ජායේ අනුක්‍රමණය අපි හොයලා බලුවොත් PQ ජායේ අනුක්‍රමණය අපිට ලැබෙනවා. ජායේ අනුක්‍රමණය සමානයි මොකද අපිට ලැබෙන්නේ මේ කෝණේ tan එක. දැන් අපිට මේ tan θ ට උත්තරයක් හොයන්න පුළුවන්. මේ θ
ඇතුළත් වෙන ඍජු කෝණී ත්‍රිකෝණයක් මවාගත්තොත් අපිට ඒකට අදාළ ප්ලෑන් එකේ හොයන්න. දැන් පේනවද මේ කෝණයට සමානයි නේද මේ මෙතන තියෙන කෝණය. කොහොමද මේ කඩේ දිගට තියෙන රේඛා x අක්ෂයට සමාන්තරයි. මේ රේඛාව හැදෙන කෝණ මේ කෝණයට අපි කියන්නේ අනුරූප කෝණ කියලා. එහෙනම් මේ කෝණයට මොකක් වෙනවද? ඊටා කියලා නමක් දාන්න. දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයට අදාළව tan θ ලියුවොත් එනවා සම්මුඛ පාදයේ විදිහට දෙන්නේ ඩෙල්ටා y කියන අගය. බද්ධ පාදයේ විදිහට දෙන්නේ ඩෙල්ටා x කියන අගය. ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා y. එතකොට බෙදීමදී ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා. මේ ඩෙල්ටා x ඉතා කුඩායක් කියලා මා කිව්වොත් මේකට ගණිතය අපි කියනවා තව නම. මේකට කියනවා වෘත්තීයක් කියලා. මේ ඩෙල්ටා x කියන්නේ වෘත්තීයක්. මේ x කියන්නේ මේ ඩෙල්ටා x කියන වෘත්තීයකින් වෙනස් කරපු නිසා තමයි y ගේ වෘත්තීයක් ඇති වෙනවා ඩෙල්ටා y වල. ඒතකොට මේ දෙන්නම වෘත්තීයන් දෙක බෙදීමක්දී අපි ඒ නිසා මේකට නමක් කියනවා වෘත්තීය අනුපාතය කියලා කියනවා. වෘත්තීය අනුපාතය. වෘත්තීය අනුපාතය. මේ අවකලනයේ අර්ථ දැක්වීමේදී යනකොට ඔයගොල්ලෝ දකින්න ඇති මේ වගේ වචනයක ඒ අර්ථ දැක්වීම තුළ තිබුණා. වෘත්තීය අනුපාතය. දැන් මේ වෘත්තීය අනුපාතයට ජාමිතික වටිනාකමක් දැන් පේනවා. මොකද්ද තියෙන ජාමිතික වටිනාකම? වක්‍රයක් මත ලක්ෂ දෙකක් යා කරන ජායේ අනුක්‍රමණය වලපත් වෙන වෘත්තීය අනුපාතය. PQ ජායේ අනුක්‍රමණය තමයි ඩෙල්ටා y වීම ඩෙල්ටා x කියලා කියන්නේ. දැන් අපි ඊළඟට මේ වෘත්තීය අනුපාතයක් ලැබීමට හේතුකාරකය වුණේ ඩෙල්ටා x. මේ ඩෙල්ටා x නිසා තමයි මේ q කියන ලක්ෂ්‍ය බිහුව. එහෙනම් අපි මේ ඩෙල්ටා x නැවත බිඳුවට ලං කරමු. සීමා කරමු. එහෙනම් අපි මේකේ දෙපැත්තෙම සීමාව සලකනවා ඩෙල්ටා x බිඳුව. හරිද? ඩෙල්ටා x බිඳුව. මේ පැත්ත දක්වනවා PQ ජායේ අනුක්‍රමණය වීමමයි. ජායේ අනුක්‍රමණය දක්වන අත පැත්තේ එනවා. මේ පැත්ත සීමා ගන්න සමීකරණයේදී අපි එනවා ලිමිට් ඩෙල්ටා x බිඳුව මෙහා ගෙනවා ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. දැන් මේ පැත්ත ගැන අපි අවකලනයේ අර්ථ දැක්වීමේදී ඉගෙනගෙන තිනවා මේ වෘත්තීය අනුපාතයක් සීමාව ඩෙල්ටා x බිඳුව කරා එළවෙනකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ අපි කතා කරන සුතේ අවකලන සංගුණක. අපි කතා කරන සුතේ සමාන ෆික්ස් මේ අවකලන සංගුණ. එතකොට අවකලන සංගුණකයට දෙන සංකේතය මේ බොහොම මේකට වඩා ආත්පසීම වෙනස් එකක්. දැන් මේකේදී සීමාව වර්ධන වෘත්තීය අනුපාතයේ සීමාව ගත්තාම වෙන ප්‍රතිඵල. මේකට දරුවෝ අපි සංකේතයක් දානවා. මම මේ හරියට කියන්න. මේ කමුතුයි මෙතන බෙදීමේදී දැන් මේ ගාණීර බෙදීමේ ලකුණක් එක්ක නෙමෙයි. නෝගාය පටල ගන්න ගොඩක් කරා. මෙතන බෙදීමක් තිබ්බට මේ බෙදීමක් නෙමෙයි. මේක සංකේතයේ හැටි. අපි අර ධන ලකුණලිය කෙටි දෙකක්. ඒතර මේ ඒ වගේ ගණිත කර්මයක් මේ අවකලන සංගුණ කියන්නේ. ඒතර මේ ඉර නෙමෙයි මේ කියන්නේ. මේ සංකේතයේ හැටි. පොඩි ඉරිකෑයක්. මෙතන ගන්නවා d මේකට කියන දරුවෝ අවකලන සංගුණ කියලා. කාගේ අවකලන සංගුණකයේද මේ නම් කරලා තියෙන fx නම් මෙතනට fx කියලා ලියන්න. මේ fx වෙනුවට මේ ලොකු ප්‍රකාශනයක් ආවම අපි ඒකට y කියලා නමක් දානවා. ඒකින්ද තමයි අපි මෙතනට හැමතිස්සෙම y කියලා දානවා. ඕගොල්ලෝ දාන නම තමයි මෙතනින් ලියන්නේ. නැත්නම් අවකලන සංගුණකයේ සංකේතය තමයි ddx. d පොඩි කියලා dx. ඒතර මේකට අපි දැන් y කියන නම දානවා මෙතනින් එනවා. එතකොට dy/dx. මෙන්න අපි කතා කරන සුත්‍රය අවකලන සංගුණ.
මේ මම කතා කරේ මේ ගත්ත ප්‍රකාශනයේ දකුණු පැත්ත. වම් පැත්තට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. වම් පැත්තට මොකද වෙන්නේ? ඩෙල්ටා x බිඳුවට යන්න තියෙනවා. මේ සටහනට බලන්න. මේ ඩෙල්ටා x බිඳුව කරා එළවෙනකොට මේ q කියන ලක්ෂයේ x කණ්ඩායමක x වෙනවා. ඩෙල්ටා x බිඳුවට යනකොට y ඇති ඩෙල්ටා y ඇතුලේ ඩෙල්ටා x නිසා. ඒ නිසා ඩෙල්ටා y එකක් ඉන්න හම්බෙන්නේ නැහැ. ඩෙල්ටා y කියන එකක් බිඳුවට යනවා. මොකද වෙන්නේ? q කියන ලක්ෂයේ කණ්ඩායමක x, y. p ලක්ෂයේ කණ්ඩායමක x, y. වක්‍රයාත්මක ලක්ෂ දෙක කණ්ඩායමක එකම කණ්ඩායමක වෙන්න බෑ. මෙයාගේ x, y, මෙයාගේ x, y. එහෙනම් මේකේ ජ්‍යාමිතික මොකද වෙන්නේ? මේ q කියන ලක්ෂය මේ ඩෙල්ටා x බිඳුව කරා එළවෙනකොට මේ q කියන ලක්ෂයේ වක්‍රයේ දිගේ පහළට ගමන් කරනවා. ගමන් කළා p මත වැටෙනවා. ඒ කියන්නේ p සහ q සම්පාත වෙනවා. මේ ලක්ෂ දෙක සම්පාත වුණාට මේ සරලේකවදරු අනන්තේ ඉඳන් විනානන්තය දක්වාම ඇදෙන රේඛාව. මේ ලක්ෂ දෙක සම්පාත වෙනකොට අමුතු දෙයක් වෙනවා. මේ p ලක්ෂයේදී අඳින ස්පර්ශකයක් බවට පත් වෙනවා. මෙන්න ස්පර්ශකය. හරියටම ඔය PQ ඡාය p ලක්ෂයේදී අඳින ස්පර්ශකයක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේක අපි නම් කරගත්තු ස්පර්ශකයේ මේ ස්පර්ශකය. දරුවායි බලා ගන්න. ඒක නැවත පැහැදිලි කිරීමක් කරනවා. දරුවෝ මේ Q කියන ලක්ෂයේ බිහිුනේ මේ x ගේ ඩෙල්ටා x ප්‍රමාණයට වෙනස් කරලා Q ලක්ෂයේ ඛණ්ඩාංක විදිහට ආවා x දාන ඩෙල්ටා x, y දාන ඩෙල්ටා y. දැන් මේ ඩෙල්ටා x බිඳුව කරා එළවෙනකොට මේ කොටසට අපි අවකලනයේ අර්ථ දෙකීමේදී නම කිව්වා අවකලන සම්මුණකය. ඒකට දරුවෝ අපි සංකේතයක් දුන්නා d පොඩි කැලක් dx. මේක දරුවෝ බෙදීම නෙමෙයි. ඒකට දැන් මෙතන මේ y කියලාම ඉන්න ඕනේ නැහැ. ඔබ දාන මේ සුදේට අදාළ නම තමයි මෙතනදී. නමක් දාන්නකම් කෙලින්ම fx කෙනෙක් නම් මෙතනින් කියන්න පුළුවන්. මේ y කියන දෙයට fx කියලා කියන්නේ. එහෙනම් අවකලන සම්මුණකයේ සංකේතය කියන්නේ d පොඩි කැලක් dx. අදාළ සුදේ තමයි මෙතනින් දාන්න. මේ අවකලන සම්මුණකය. දැන් අපේ වම් අත පැත්තේ තියෙන දේ බලමු. PQ ඡාය අනුක්‍රමණය ලිමිට් ඩෙල්ටා x බිඳුව කරා එළවෙනකොට මේ මුළු ප්‍රතිඵලයටම අපිට ලැබෙනවා ජ්‍යාමිතික වටිනාකම මොකක්ද? මේ Q කියන ලක්ෂය වක්‍ර දිගේ පහළට ගමන් කරනකොට මේ Q කියන ලක්ෂයේ ඛණ්ඩාංක පරිවර්තනය වෙනවා ඉමේම x, y. මොකද ඩෙල්ටා x බිඳුව කරා එළවෙනකොට Q වල ඛණ්ඩාංක තියෙන x, y. එහෙනම් Q සහ p ට දැන් දෙකක් තියෙන්න බෑ. p සහ q සම්පාත වෙනවා. p සහ q සම්පාත වුණාට මේ සමරේඛාව ධනාන්තයේ සිට ඍණාන්තයේ දක්වා එන සමරේඛාව. මේ ලක්ෂ දෙක සම්පාත වෙනකොට අමුතු දෙයක් වෙනවා. මේ p කියන ලක්ෂයේදී අඳින ස්පර්ශකයක් බවට පරිවර්තන වෙනවා මේ සමරේඛාව. එහෙනම් මේ pq ඡාය p ලක්ෂයේදී අඳින ස්පර්ශකයක් බවට පරිවර්තන වෙනවා. එහෙනම් අපි මෙහෙම ලියුවා PD වක්‍රයේ ස්පර්ශකයේ අනුක්‍රමණය සමාන වෙනවා කාටද? dy/dx. එහෙනම් මේ අවකලන සම්මුණකයේ වෙන ජ්‍යාමිතික වටිනාකම තමයි ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය නිරූපණය කරන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට කිව්වොත් මෙන්න මේ වක්‍රයේ මත අගයක් දෙනවා x ඛණ්ඩාංකය 3යි y ඛණ්ඩාංකය 4යි. මෙන්න මේ ලක්ෂයේදී අදින ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්න කියලා අපිට දෙන්නේ. නමුත් අපිට එහෙම හොයන්න බෑ. මේ කියන විශේෂ ඛණ්ඩාංකයකට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය අපිට හොයන්න බෑ.
එහෙනම් අපි කරන්නේ හැම විටම සාධාරණ x, y ලක්ෂයකට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි අපි හොයාගන්නේ. ඊපස්සේ අපිට මේ ලක්ෂය අනුක්‍රමණය ඕනේ නම් මේ හොයාගත්ත ප්‍රතිඵලය මේ dy by dx ගණනය කරපුවාම සමහරක් සිත තියෙනවා x වලින් විතරක් තියෙනවා. සමහරක් ඒවා තියෙනවා x y දෙකම තියෙනවා. එතකොට මේකේ එනවා x පමණක් තිබුණොත් මේ ලක්ෂයේ x කණ්ඩායමේ විතරක් ඒ අදාළ x දැන්ට ආදර්ශ කරනවා. ඒ ආදර්ශ කරපුවාම ලැබෙනවා අපිට මේ ලක්ෂයට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය. හදිසියෙන් දරුවෝ මේකේ x y දෙකම තිබුණොත් මේ y කණ්ඩායමය මේ ප්‍රකාශනයේ y තියෙන දෙයට ආදර්ශ කරනවා. එහෙනම් මේ ලක්ෂයේ කණ්ඩායමක ආදර්ශ කරන්නේ සූත්‍රයක් වගේ හදාගන්න. ඒ කියන්නේ dy by dx වලින් හදා ගන්නවා x y ඇතුළත සූත්‍රයක්. ඒ ඉන්නේ සාධාරණ x, y ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය. අපිට මේ ලක්ෂය සඳහා ගන්න අපි කරන්නේ x තියෙන තැනට මේ දීලා තියෙන අගය ආදේශ කරනවා. y තියෙනවා නම් ඒකට මේ අගය ආදේශ කරලා අපිට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය වන්න පුළුවන්. දැන් බලන්න මාතෘකාව අවකලනයේදී. අවකලනයේ පොඩි ජාමිතික අර්ථයක් මේ ස්පර්ශකයේ අනුක්‍රමණය. මේකෙන් තමයි ලබන ප්‍රයෝජන විශාලයි. මේ පොඩි දෙයක් අපි හිතන්නවත් නෑ මේ වගේ දෙකින් මෙච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. මේකේ දරුවෝ එක ප්‍රයෝජනයක් තමයි මේ වක්‍රයකට අදින ඕනෑම වක්‍රයකට අදින ස්පර්ශකයේ සමීකරණයක් හොයන්න පුළුවන්. අභිලම්බයේ සමීකරණය හොයන්න පුළුවන්. ඒක ප්‍රයෝජනය. දෙවෙනි ප්‍රයෝජනය තමයි මෙන්න මේ වගේ දෙයක් වුණොත් ප්‍රස්ථාර අඳින්න කලින් අපිට දැනගන්න ඕන යම් කිසි සුත්‍රයක් තියෙනවා x මත වෙනස් වෙන. x මත වෙනස් වෙන සුත්‍රයක් තියෙනවා. දැන් මේකේ x අගයන් අපි වෙනස් කරනකොට මේ සුත්‍රයේ අගය වෙනස් වෙනවා. අපිට දැනගන්න ඕනේ මේ x අගය වැඩි කරගෙන යනකොට මේ සුත්‍රයක් වැඩි වෙන සුත්‍රයක්. සුත්‍රය කියන්නේ y වැඩි වෙන සුත්‍රයක්. එහෙම නැත්නම් මේ x වැඩි කරගෙන යනකොට මේ සුත්‍රය අඩු වෙන සුත්‍රයක්. මේ අවකලනය කියන ප්‍රතිපලයෙන් අපිට පුළුවන් ඔය කියන කාරණේ හොයන්න. මේක x වෙනස් වෙනකොට මේ සුත්‍රය වැඩි වෙන සුත්‍රයක්ද, මේ x වෙනස් වෙනකොට නැත්නම් මේ සුත්‍රය අඩු වෙන සුත්‍රයක්ද කියන එක මේ අවකලන සම්මුණකේ පාවිච්චි කරලා හොයන්න පුළුවන්. ඒ දෙවෙනි ප්‍රයෝගය. තුන්වෙනි ප්‍රයෝජනය තමයි දරුවෝ අපිට ඕනෑම x මත වෙනස් වන සුත්‍රයක ප්‍රස්ථාරයක් අඳින්න. ඕනෑම ප්‍රස්ථාරයක් ත්‍රිකෝණික ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්, ඝාතීය සුත්‍රයක් වෙන්න පුළුවන්, ලඝු සුත්‍රයක් වෙන්න පුළුවන්, ඒ මිශ්‍රිත වෙච්ච සුත්‍රයක් වෙන්න පුළුවන්. ඕනෑම සුත්‍රයක ප්‍රස්ථාරයක් අඳින්න අපිට මේ අවකලන සම්මුතියේ ප්‍රයෝජනට අරගෙන හඳගෙන යන්න පුළුවන්. ඒ තුන්වෙනි ප්‍රයෝජනය. හතරවෙනි ප්‍රයෝජනය තමයි වටිනාම ප්‍රයෝජනේ. ඔයගොල්ලෝ දන්නවා අපි මොනවා හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඒකට යම් කිසි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් වැය වෙනවා. අපි හිතමු මේ වගේ භාණ්ඩයක් කියලා. මේ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා මේක ඇතුළේ මොහොතයි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් වැය වෙනවා. මේ පුෂ්ටික වර්ගඵලය අඩු වෙන තරමට යන අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි පුෂ්ටික වර්ගඵලය අඩු වුණාට මේක ඇතුලේ පරිමාව අපිට වැඩියෙන් තියාගන්නත් ඕන. කාරණා දෙකක් සපුර ගන්න ඕන. මේකේ පරිමාව වැඩි වෙන්නත් ඕනේ, පුෂ්ටික වර්ගඵලය අවම වෙන්නත් ඕන, අඩු වෙන්නත් ඕන. එහෙම වන පරිදි මේකට මිනුම් තෝරගන්න ඕන. මේකේ උස, මේකේ හරස්කඩ වර්ගඵලය ඒවා හොයා ගන්න ඕනේ. මෙන්න මේ අවකලනයට පුළුවන් එහෙම දේවල් කරන්න. ඒ කියන්නේ මේකේ නිෂ්පාදන පිළිවෙල අඩු කරගන්න අපිට මේ අවකලනය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් දෝ අවකලනය කියන්නේ නැතුවම බැරි කොටසක් ප්‍රායෝගික ජීවිතේ. හැම තැනකම හැම ශේෂ්ත්‍රයකටම උමනා වෙන කොටසක්. හැබැයි බොහොම සරලයි. මෙන්න මේ පොඩි අදහසින් තමයි
මේ ඔක්කොම දිගටම අරගෙන යනවා. දැන් දරුවෝ අපි මේක එකින් එක අපි මේක හඳුනගමු. මේකේ තියෙන ප්‍රයෝජන. එහෙනම් මේක මම උදාහරණයකින් පළමුව කතා කරනවා. දැන් දරුවෝ බලන්න අපි අද කතා කරපු කොටසට ගැලපෙන උදාහරණයක්. දැන් මේක දරුවෝ කියනවා ඒ තාත්වික නියතිය. y වර්ගයේ සමාන 4x. මේ හැඩයක් තියෙන මේ සුදේ තියෙන හැඩයට තියෙන නමක් තමයි මම දාලා තියෙන්නේ. පරාවලය. y වර්ගයේ සමාන 4x පරාවලය මත කණ්ඩායමක් දීලා තියෙනවා p at වර්ගයේ 2at කියන කණ්ඩායම ලක්ෂයේදී හැඳි ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණය සොයනවා. නැත්නම් මේක විශේෂ කාරණයක් කියන්න ඕනේ මේ කණ්ඩායමේ මේ වක්‍රය මත ලක්ෂයක් නිරූපණය කිරීම සඳහා පාවිච්චි කරන සාධාරණ කණ්ඩායම ක්‍රමයක් මේ t අගය වෙනස් වෙනකොට මේ වක්‍රය මත මේ ලක්ෂය වෙනස් කරනවා. මේ අගයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. මේ වක්‍රය මත තව ලක්ෂයක කණ්ඩායමක් වුණ අපිට පොඩි වෙනසක් කරන්න තියෙනවා. මේ එහෙමමයි මේ t වෙනකොට වෙන ඉංග්‍රීසි පොත් පාවිච්චි කරනවා. වෙන ලක්ෂයක් ගැන කතා කරන්න ඕන. මෙතනටත් ඒ වගේ. ඒක තමයි වක්‍රයටම ආවේනික වූ ලක්ෂයක කණ්ඩායමක් ලියන විදිය. මේ වක්‍රයට ආවේ. වෙන වක්‍රයක් සඳහා මේක ගන්න බැහැ. මේ වක්‍රයට පමණයි. දැන් මේ වක්‍රය මත ලක්ෂයක් කියන එක දැනගන්න පුළුවන් ඕනට මේ ලක්ෂය දරෝ මේ x y y ආදේශ කරපුවාම මේ සමීකරණය තෘප්ත කරන්න. මේ වක්‍රය මත ලක්ෂයක් නම් මේ කණ්ඩායමක මේ ලක්ෂයේ x කණ්ඩායමකයේ මේ x වලට මේ y කණ්ඩායමකයේ y ට ආදේශ කරොත් මේක තෘප්ත වෙනවා. බලන්න වෙනවද කියලා. x වලට දාන්නේ 80 වර්ග. මෙතන x කියන තැනට 80 වර්ගය දාපුවා මෙතන එනවා 4a වර්ග t වර්ගය. ඒ දකුණු අත වම් පැත්තට දීලා බලන්න මේ 2at කියන එක y වලට 2at වල වර්ගය. ඒකෙත් එනවා නේද දරුවෝ 4a වර්ග t වර්ග. මේ උත්තරේමයි එන්නේ දෙපැත්ත සමානයි. එහෙනම් මේ වක්‍රය මත ලක්ෂය. දැන් මොකද අපිට මේ කියන්නේ මේ වක්‍රයේ මත ලක්ෂයේදී ස්පර්ශකයේ සහ අභිලම්බීය සමීකරණය සොයන්න. දැන් ඕගොල්ලන්ගේ සිලබස් එකේදී මේ වක්‍රයේ හැඩය දර්ශයෙන් දැනගෙන ඉන්න ඕනේ. මේක සම්මත එකක් දැනගෙන ඉන්න ඕනේ. පරාවලයේ හැඩය වෙනවා. මේ ආවේගය ඕනේ නෑ. මේකේ ප්‍රස්ථානාදින තොරතුරු ලියන්න ඕනේ නෑ. මේක මතක තියාගන්න මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. මූලයේ ගාමින් යන මෙන්න මෙහෙම හැඩයක් තියෙන මේක මේ කැරකලා මෙහෙ ඉන්නේ. මේක අනන්තය දක්වා මේක අනන්තය දක්වා මේ හැඩයට අපි පරාවලය කියලා කියනවා. මේක සමීකරණයක් දෙයක් දෙනවා y වර්ගය සමාන 4x. දැන් මේ වක්‍රයේ මත ලක්ෂය කැමතැනකින් ලකුණු කරගන්න පුළුවන්. අපි ලකුණු කරොත් p ඒකේ කණ්ඩායමකයේ දීලා තිනවා at වර්ගයේ 2at. හරිද? දැන් අපි මොකද කියන්නේ මේ p ලක්ෂයේදී වක්‍රයට අදින ස්පර්ශකය. මේ ලක්ෂයට අදින ස්පර්ශකය තමයි මේ ස්පර්ශකය. නමලියම මේක තමයි ස්පර්ශකය. මේ ස්පර්ශකයට ලම්බකව අදින p හරහා ඒකාව තමයි අභිලම්බ. මේක තමයි අභිලම්බ. එතකොට මේ රේඛාවේ සමීකරණය මේ රේඛාවේ සමීකරණය අපිට හොයන්න තියෙනවා. ඔයගොල්ලන්ට මතකද සමරේඛාව යටතේ ඒක ඕලෙවල ගන්නවා සමරේඛාවක සමීකරණය හොයන්න ඒ සමරේඛාව මත ලක්ෂ දෙක ඛණ්ඩාංක දෙනවා නම් මේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දෙනවා නම් දෙකක් තමයි මේක p1 මෙයාගේ ඛණ්ඩාංක x2 y2 මේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දෙනවා නම් අපිට පුළුවන් මේ රේඛාවේ සමීකරණය හොයන්න. කොහොමද කරන්නේ? මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා මේ රේඛාවේ අනුක්‍රමණය ලියන්න. කොහොමද ලක්ෂ දෙකක් පාවිච්චි කරලා අනුක්‍රමණය ලියන්නේ සරලීකාවෙන් කියලා දුන්න විදිය කොහොමද?
y කණ්ඩායම මුලින්ම අනිකෝ කැමති එකකින් පටන් ගන්නවා. අපි මෙයාගෙන් පටන් ගත්තොත් y දෙක ඍණ y. හැබැයි මේ පිළිවෙලටම x කණ්ඩායම අඩු වෙන්නත් ඕන. එහෙනම් x කණ්ඩායම අඩු කරන x දෙක ඍණ x. මේ දරුවෝ ඉන්නේ මේ සරලරේඛාවේ අනුක්‍රමය. අපි දැන් රේඛාවක සමීකරණයක් කරනකොට ඒ රේඛාව මත විචල ලක්ෂයක් තියෙනවා. එහෙනම් වෙනස් වෙන ලක්ෂයක් අපි තෝරලා x, y. දැන් තරුවයි කරන්නේ මේ විචල ලක්ෂය පාවිච්චි කරගෙන ආයේ මේ සරලරේඛාවේ අනුක්‍රමණය කියන ලක්ෂ දෙකක් එක්ක. ඒතර මෙයත් එක්ක මේ ලක්ෂය තෝරගන්නත් පුළුවන්. මෙයත් එක්ක මේ ලක්ෂය තෝරගන්නත් පුළුවන්. ප්‍රශ්න දෙකේ මූල එකක් ගන්න. එහෙනම් අපි මේ දෙක තෝරගෙන අනුක්‍රමණය නැවත දිවු y ඍණ y1 බෙදීම x ඍණ x1. මෙන්න මේ දෙක සමාන එකම රේඛාවෙන් මේ අනුක්‍රමණයදී මේක තමයි දරුවෝ සරලරේඛාවක සමීකරණය හොයන සිද්ධාන්තය සරලරේඛාව කියන පාඩමේ යටතේ. මේ සරලරේඛාවක සමීකරණය හොයන එක ආකාරයක්. තව ආකාරයක් මොකක්ද? සරලරේඛාව මත එක ලක්ෂයක ඛණ්ඩාංකයක් දෙන්න. එක ලක්ෂයේදී මේක ලක්ෂ දෙකක් දුන්නා. මේක එකයි දෙන්නේ. හැබැයි අපිට මේ රේඛාවේ අනුක්‍රමණය වල දෙනවා. මම ඒකට කෙටි සංකේතයක් දානවා එන්නේ. අනුක්‍රමණය දෙනවා. එහෙමනම් අපි මේ රේඛාව මත වෙනස් වෙන ලක්ෂයක් තෝරගන්න x, y කිය. නැවත මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ රේඛාව අනුක්‍රමණය ලියන්න. y කණ්ඩායම් අඩු කරනවා. ඒ පිළිවෙලටම x කණ්ඩායම් අඩු කරනවා. දැන් දරුවෝ මේකේ අනුක්‍රමණය අපිට දීලා තියෙනවා. එම් කියලා සමාන. මෙන්න සරලරේඛාවක සමීකරණ හොයන්න ක්‍රම දෙකයි තියෙන්නේ. ලක්ෂ දෙකක ඛණ්ඩාංක දුන්නොත් සරලරේඛාවක සමීකරණ හොයන්න පුළුවන්. නැත්නම් එක ලක්ෂයක ඛණ්ඩාංකයයි අනුක්‍රමණයයි දුන්නොත් සරලරේඛාවක සමීකරණ හොයන්න. ඒතර මේ සිද්ධාන්තයේ මේක තමයි ඔයගලන්ට මේ වෙලාවේ වැදගත්. මේක නෙමෙයි මේක වැදගත්. ඊළඟට දරුවෝ සරලරේඛාව යටතේම තව වටිනා කාරණයක් ඔයගලන්ට කියලා දෙන්න තියෙනවා. සරලරේඛා දෙකක් ලම්බ කරන සරලරේඛා දෙකක් ලම්බ කරන ඒ සරලරේඛා දෙකේ අනුක්‍රමණ මේ රේඛා අනුක්‍රමණ අපි එකයි කියලා කියමු. මේ රේඛා අනුක්‍රමණය දෙකයි කියලා කියමු. මේ දෙන්නගේ අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණයකට සමාන වෙනවා. රේඛා දෙකක් ලම්බ කරන විතරයි මේක වෙන්නේ. රේඛා දෙකක් ලම්බ කරන ඒ රේඛා දෙකේ අනුක්‍රමණ වල ගුණිතය ඍණයකට සමානයි. මේ සිද්ධාන්තය අපි මේ ගැටුවට පාවිච්චි කරනවා. ඒතකොට මෙයයි අපිට මේ වෙලාවේ ඕනේ මේකට මෙතනට ඕනේ වෙන්නේ නැහැ. එහෙනම් දරුවෝ අපිට දැන් මේ රේඛාවේ සමීකරණය හොයන්න ඕනේ. ඒ වගේම මේ රේඛාවේ සමීකරණය හොයන්න. මේ රේඛාව මත ලක්ෂයක් අපිට දැනටම දීලා තියෙනවා. මේ p කියන ලක්ෂය දරුවෝ වක්‍රයටත් අයිති නේද? ඒ වගේම p ලක්ෂයේදී ස්පර්ශකයක් මේක. එහෙනම් p කියන ලක්ෂයේ ස්පර්ශ රේඛාව මතක් තියෙනවා. ඒ වගේම මේ p කියන ලක්ෂය කරා තමයි මේ රේඛාව අතර. මේ අභිලම්බයේ මතක් p තියෙනවා. එහෙනම් අපිට හොයන්න තියෙන රේඛා දෙකේම දැනටත් අපි ලක්ෂයක ඛණ්ඩාංකයක් දාන්න. ඒ කියන්නේ මේ මෙහා දාන්න. දැන් අපිට ඕනේ මේ රේඛාවේ අනුක්‍රමය. ඒක තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්න. වක්‍රයකට ස්පර්ශකයේ අනුක්‍රමණය අපි හොයන්නේ අවකත් සම්ගුණ කියනවා. එහෙනම් ඒ වක්‍රයේ සමීකරණය ඕනේ අපිට මේ අවකලනය කරන්න. ඉතින් වක්‍රයේ සමීකරණ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි මේ වක්‍රයේ අවකලනය කරනවා. මේ වක්‍රයේ අවකලනය y වර්ගයේ සමාන 4යි x. දැන් සමහරක් අයට මේකත් ගැටලුවක්. මොකද ශ්‍රිතයක් අපි හැමෝම y කියලා නම් කරේ. මෙතන y වර්ග තිබ්බම යාට දුක ප්‍රශ්නයක් අවකලනය කරන්න කියලා. එයා මේ ප්‍රශ්නේ විසඳගන්නේ වැරදි විදියට. එයා මේ වර්ගය නැති කරන්නේ වර්ගමූලය ගන්න. තොරදරුවෝ ඔයගොල්ලෝ දන්නවා වර්ගමූලයක් ගන්නකොට ධනෝ දින උත්තර දෙකක් එනවා. ඒතර y ට උත්තර දෙකක් එනවා. දැන් ප්‍රශ්නය මොන උත්තරයද ගන්න? ඒක තෝරගන්න බෑ. ඒ නිසා අපි එහෙම දේවල් කරන්නේ. දැන් මේකේ හතරේ බලයක් ආව y ට උත්තර 4ක් එනවා. තුන්වෙනි බලයක් ආව උත්තර 3ක් එනවා. එහෙනම් අපි මේක කිසිම සුළු කිරීමක් කරන්නේ නැහැ. මේ තීන ආකාරයෙන්ම තමයි අපි අවකලනය කරන්නේ. එහෙනම් මොන විශේෂයෙන් මේක අවකලනය කරන්නේ?
x විශේෂයෙන් අපි අවකලනය කරනවා. x විශේෂයෙන් අවකලනය. x විශේෂයෙන් අවකලනය. දෙපැත්තම අවකලනය කරනවා. එහෙනම් d dx x විශේෂයෙන් කියන එක මෙතන x දාන්න. කාවද අවකලනය කරන්නේ y වර්ගය. මෙතන 4i කියන්නේ නියතය. නියතේ නමත්ත ගන්න. x විතරයි අවකලනය කරන්න තියෙන්නේ. දැන් දරුවෝ මෙතන y වලින් තියෙන සුත x වලින් අවකලනය කරන්න බෑ. ඒකට මොකද කරන්නේ? ඒක y විශේෂයට මාරු කරනවා. ඔකට දාම නීතිය කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා අවකලනයේ ප්‍රමේය. නැත්නම් අපි ඒකට කියනවා සුතේක තුල සුතේක ප්‍රමේය. එහෙනම් මේක y වලට මාරු කරන්න ඕන. y වලට මාරු කරොත් ඒ වරද නිවැරදි කරන්න තමයි නැවත මෙතනට y දාලා අපේ දිව්‍ය විශේෂයේ x නේ. හරියට නිකන් මේ දෙන්න නිකන් කැපුණාම මේක එනවා වගේ කපන්න බෑ. දෙදීමක් නෙමෙයි. ඒ වගේ කියලා හිතන්න කොහෙද? සමානයි. මෙතන එනවා 4i a. මෙතන ගමු x කෙනෙක් ගැන අවකලනය කරපුවාම එනවා 1. දැන් y වර්ගයේ y විශේෂණ අවකලනය කරන්න පුළුවන්. අවකලනයේ සූත්‍රයක් තියෙනවා මෙහෙම. d dx මෙතන x වල n මිලි බලයෙන් තාත්වික නියතයයි. මෙහෙම එනකොට මෙතන එනවා nx n ඍණ 1. බල එකක් අඩු වෙලා ඉන්නේ. හැබැයි n නියතයක් වෙන්නේ. x තියෙන්නේ මෙතනත් x වලින්මයි අවකලනය. දැන් දක්වන තියෙන්නේ මෙතන y මෙතනත් y තියෙන්නේ. ඒක දෙවෙනි බාර නියතයක්. එහෙනම් මේකේ අවකලනය වෙනවා දෙකේ ලක්ෂණ ඉස්සරහට එනවා. y වල බලයක් විදිහට දෙකේ එකක් අඩු වෙලා ඉන්නේ. හරි. වැඩි කිරීම dy dx අපිට ඕනේ කියලා දැන් මෙතන තියෙනවා. සමානයි එනවා 4යි a. දැන් මේක දෙවරක් සුළු වෙනවා 4ට 2ක් වෙනවා. අවසාන උත්තරය අපිට ලැබෙනවා. දැන් දරුවෝ මෙතන අපිට දැන් මේ වක්‍රයේ අවකලනය කරපුවාම ලැබෙන්නේ dy dx සමානයි 2a බෙදීම y. මේ ලැබෙන්නේ වක්‍රයක් මත සාධාරණ ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමය. දැන් අපිට ඕනේ p ලක්ෂයේ දිහාදින ස්පර්ශකයේ අනුක්‍රමණය නම් මෙයාගේ මේ y තියෙන තැනට මේ අදාළ ලක්ෂයේ y ඛණ්ඩාංගය ආදේශ කරනවා. එයාගේ x තියෙනවා නම් ඒ x තියෙන තැනට ආදේශ කරන්න ඕනේ ඒ ටික. එහෙම ආදේශ කරොත් තමයි අපිට ලැබෙන්නේ මේ ලක්ෂයට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමය. එහෙනම් අපි මේ p ලක්ෂයේදී ඇති ස්පර්ශකයේ අනුක්‍රමණය p ඉති එන්දි ස්පර්ශකයේ අනුක්‍රමණය සමානයි මෙමය දරුවෝ ඉදිරිපත් කරන්නේ dy dx කියලා දාලා ඕනම් ඒ අදාළ ලක්ෂයේ නම මෙතනින් දාන්න පුළුවන්. නැත්නම් මෙතන ඛණ්ඩාංකය දෙනවා. ඛණ්ඩාංකය දෙන එක පොඩ්ඩක් වෙලා යනවා. ඒකද විභාග දෙන පාඩුවේ ඛණ්ඩාංකයක් කියන එක. ඒ නම දාපුවම හරියි. දැන් ලක්ෂය ආදේශ කරලා පෙන්නන්න. ඒත් මෙයාගේ ආදේශ කරපුවාම එනවා මෙතන එනවා 2i මෙතන y විතරම තියෙන x නෑ. එහෙනම් මෙයාගේ y ඛණ්ඩාංකය තමයි ආදේශ කරන්නේ. ඒ කියන්නේ 2i මේකේ 2i කියලා එයා සමාන බිඳුව අපිට ලැබෙනවා උත්තරේ 1 4 t කියලා ලැබෙනවා. මේ ලැබෙන ස්පර්ශකයේ අනුක්‍රමය. දැන් කොහොමද අභිලම්බය අනුක්‍රමණය වෙන්නේ? ඒක අවකලනයට කරන්න පුළුවන් නෙමෙයි. අවකලනයෙන් ලැබෙන ස්පර්ශකයේ අනුක්‍රමණය විතර. එහෙනම් සරලේඛාවේ සිද්ධාන්තයේ පාවිච්චි කරලා මේ අභිලම්බය අනුක්‍රමණය හොයන්න. මේ අභිලම්බය අනුක්‍රමණයට අපි n කියලා නමක් දැම්මු. මේ දෙන්නගේ අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණයකට සමාන කරනවා. මෙයාගේ අනුක්‍රමණය මායි කියලා කිව්වා මෙයාගේ අනුක්‍රමණය හොයාගත්තා. එකයට t කියලා. මේකට සමාන කාටද ඍණයකට. මේකෙත් අපෝ එනවා ඒකට උත්තරයක් දෙනවා දෙන්නේ ඍණ t කියලා. දැන් අපි ස්පර්ශකයේ අනුක්‍රමණයක් හොයාගත්තා. අභිලම්බය අනුක්‍රමණයක් හොයාගත්තා. දැන් අපිට පුළුවන් ස්පර්ශකයේ සමීකරණයයි අභිලම්බයේ සමීකරණයයි බලන්න. එහෙනම් ස්පර්ශකයේ සමීකරණය ලියමු බලන්න. ස්පර්ශකයේ සමීකරණය
කොහොමද එන්නේ y දින අපි විකල්පයක් ඉදින් තෝරගන්නවා y දින මේ අදාළ අක්ෂය y කණ්ඩායමේ 2 t ඒ වගේම ඒ පිළිවෙලටම x කණ්ඩායම ගන්න කරනවා x දින මේ අදාළ පිළිවෙලට x කණ්ඩායම කියනවා at සමානයි මේ ස්පර්ශකයේ අනුක්‍රමණය අපි හොයාගත්තා ඒකයට t දැන් මොකද කරන්නේ මේක හරස්කුණ දාලා සුළු කරමු මෙතන එනවා dy දින මෙයාගේ මෙයාගේ නම එනවා 2a t වර්ගය සමානයි මේක මේ එකට හරස්කුණ දෙය බැරි වෙනවා ඍණ at වර්ගය ඔක්කොම එක පැත්තකට ගමු මෙතන x තියෙනවා මේ පැත්තකට තමයි දින වෙනවා එහෙනම් මොකක්ද දෙන්නේ x dy මෙයා මේ පැත්තට අපොම දාන වෙනවා ධන 2a t වර්ගය ඍණ at වර්ගය ජාතිය පද සුළු වෙලා එනවා මොකක්ද ධන at වර්ගය මෙන්න අපිට ලැබෙනවා ස්පර්ශකයේ සමීකරණය හරිද ඔය විදිහටම අභිලම්බයේ සමීකරණයේදී අභිලම්බයේ සමීකරණය අභිලම්බයේ සමීකරණය අභිලම්බයේ සමීකරණය අර විදිහමයි මොකද කරන්නේ ඉතින් තෝරගන්නවා විකල්පයක් x, y y කණ්ඩායම මුලින් අනු කරන්නේ y දින අපි මේ p ලක්ෂය අභිලම්බයේ මතක් තියෙනවා නේ එහෙනම් මේක එනවා y කණ්ඩායමේ 2at x දින x කණ්ඩායමේ එනවා at සමාන වෙනවා අභිලම්බයේ අනුක්‍රමණය විභාගගත ඍණ t මේක හරහා වැඩි කරමු y දින 2at එතතර මේ වෙනවා දින dx එනවා මෙහාගේ දිනයි ගන්න වෙලා ඒ වල ඒ වතාවක් t වල තුන්වෙනි බලය මේක මෙතන නේ ඒක ගන්න වෙනවා tx ගන්න y දින 2at දින at ගණයේ සමානයි මෙන්න අපිට අභිලම්බයේ සමීකරණය